නමෝ බුද්ධාය සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ එක්සත් රාජධානී පදිංචි පින්වත් දිලීප ප්‍රනාන්දු පින්වත් මහත්මයා, ඒ වගේම සෙව්වන්දි වික්‍රමසිංහ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා එක රාශී වෙලා තමයි අද දවස් මේ උදාර ධර්ම දානමය පින්කම සිදු කරගන්නේ. ඊතර මේ දිනවල පින්වත්නි අපි විශේෂයෙන් කතා කරමින් හිටියේ බුදුරජාණන් වහන්සේගේ දසබල ඥානයක් වන අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං පජානාති. අනේක ස්වභාවයෙන් යුතු නානා ස්වභාවයන්ගෙන් යුතු මේ ලෝකයන් පිළිබඳ අනේක ධාතු වලින් සකස් වෙච්ච නානා ධාතු වලින් සකස් වෙච්ච මේ ලෝකය පිළිබඳ ශාස්ත්‍රඥ වහන්සේ දැකපු දේවල්. ඒ දැකලා දෙව් මිනිස් ලෝකයාට පිහිට පිණිස පිළිසරණ පිණිස යෝනිසෝ මනසිකාරයේ යෙදීම පිණිස ඒ සිත් සතන් අවිද්‍යා අන්ධකාරයේ මුදවාලීම පිණිස අනුකම්පාවෙන් ධර්මයේ දේශනා කළා. ඒතර මේ ධර්මයේ ශ්‍රවණයේදී කුමක්ද සිද්ධ වෙන්නේ? අවිද්‍යා අන්ධකාරයේ ගිලිලා තියෙන සිත් ටික ටික විද්‍යාව පහළ වෙන පටන් ගන්නවා පින්වත්නි. අවිද්‍යා අන්ධකාරයේ ගිලිලා තියෙන සිත් ටික ටික විද්‍යාව ඒ සිත්වල උපදින්න පටන් ගන්න ධර්ම ශ්‍රවණියත් එක්ක. ඒ සත්වයන්ගේ ජීවිත තුළ යෝනිසෝ මනසිකාරය උපදින්න පටන් ගන්න ධර්ම ශ්‍රවණියත් එක්ක. ඒතර මේ අවිද්‍යා අන්ධකාරයේ ගිලිච්ච සිත් යෝනිසෝ මනසිකාරයෙන් ශ්‍රද්ධාව උපදිනකොට හිතේ අවිද්‍යා අන්ධකාරය ටික ටික දුර වෙලා යනකොට ආන්නේ ජීවිතවල දුක ටික ටික දුර වෙලා යන පටන් ගන්නවා. සතරපා දුකින් ඒ ජීවිත ගැලවෙන්න පටන් ගන්නවා. එහෙනම් මේ ධර්ම දානයකින් කරන උපකාරය තමන්ට යම් උපකාරයක් කළාද ඒ උපකාරය පෙරලා තමන්ට අනිත් පැත්තට අනුග්‍රහ කරනවා පින්වත්නි. මේ පින විසින්. ඒ නිසා මේ උදාාර පින ගැන හිතා සතුටු වෙමින් අද දවසේදී බුදුරජාණන් වහන්සේ වදාළ අපි කතා කරමින් හිටියේ විශේෂයෙන්ම තව්තිසා දිව්‍ය ලෝකය පිළිබඳව. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සොඳුරු දහම් කරුණු. ඒතර තව්තිසා දෙවියන් අතර දෙවිලොවටම අධිපති වෙලා ඉන්නවා පින්වත්නි කවුද? සක්දෙවිඳු. සක්දෙවිඳු ගැන තමයි විශේෂයෙන්ම අපි දවස් දෙකක් තිස්සේ අපි කතා කරමින් හිටියේ. ඒතර බුදුරජාණන් වහන්සේ පින්වත්නි එතකොට විස්තර කළා මේ සක්දෙවිඳු බවට මේ සක්දෙවිඳුන්ට මේ මග කියන නම වැටෙනවා. කුමක් නිසාද? පෙර ජීවිතේ මනුස්ස ලෝකේ ඉන්න කාලේ මග නමින් තමයි ඉඳලා තියෙන්නේ. මග මානවකයා කියලා. මේ මග මානවකයා තමයි පිරිස් පිරිවරාගෙන පින් කරලා අන්තිමට තව්තිසා දෙවියන් අතර සක්දෙවිඳු බවට පත් වෙලා ඒ නමින්ම ප්‍රසිද්ධ වෙනවා මග කියලා. ඒ වගේම තමයි මනුස්ස ජීවිතේ ඉන්න කාලේ මුලින්ම දන් දෙන්න පටන් ගන්න නිසා පුරින්දද කියන නම සක්දෙවිඳුන්ට විවහාර වෙනවා. බොහෝ මනුෂ්‍ය වර්ගයාට හිතසුව පිණිස නිවාස හදලා දීපු නිසා වාසව කියන ශ්‍රී නාමයේ සක්දෙවිඳුන්ට එකතු වෙනවා. ඒ වගේම තමයි පිළිවෙලට දන් දෙන්න මහන්සි ගත්තු නිසා සක්‍ර කියන ශ්‍රී නාමයේ සක්දෙවිඳුන්ට ලැබිලා තියෙනවා.
එකවර කරුණු 10ක් දිහා අවධානය යොමු කරන්න පුළුවන් නිසා, කටයුතු කරන්න පුළුවන් නිසා සක්දෙවිඳුට සහස්සනිත කියන ශ්‍රී නාමය ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි ඒ දෙවියන් අතරදී සියලු දෙවියන් අභිබවා බබලන නිසා අධිපති බවින් දේවා නමින්ද කියන නම සක්දෙවිඳුට ලැබිලා තියෙනවා. සුරාසුර යුද්ධයකින් පස්සේ අසුර කන්‍යාවක් තමයි විවාහ කරගන්නේ සුජා කියලා. ඒ නිසා සුජාගේ සැමියා වෙච්ච නිසා සුජම්පති කියන නමත් සක්දෙවිඳුන්ට විවහාර වෙනවා. ඒතර පින්වත්නි, මනුස්ස ලෝකේ ඉන්න කාලේ සක්දෙවිඳු දෙමව්පියන්ට දිවි හිමියෙන් උපස්ථාන කරලා තියෙනවා. ඒ ගුණය බලපාලා තියෙන සක්දෙවි බවට පත් වෙන්න. ඒ වගේ මිහිරි වචන කතා කරන කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. පරුස වචන අතහැරලා තියෙනවා. ඒ ගුණය අනුග්‍රහ කළ දෙන සක්දෙවිඳු වෙන්නේ. ඒ වගේම තමයි කේලාම් නොකියන කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. බොරු කියලා රවට්ටල නැහැ. බොහෝ කලක් සසරේ. ඒ වගේම තමයි දන් දෙන්න අත් සෝදගෙන මසුරු මල දුරු කරගෙන වාසය කරලා තියෙනවා. ඒ වගේම තමයි කියනවා මේ දිවි තිබෙන තුරාවට මේ ක්‍රෝධ නැති සිතින්, තරහ ගන්න නැති සිතින් වාසය කළ, තරහ ඇති වුණොත් ඉක්මනින්ට දුරු කරගන්න කටයුතු කරලා තියෙනවා. ඒතර මෙන්න මේ ගුණ සම්පatti තුල පිහිටා වාසය කරපු මේ තරුණයා තමයි දිදිව්ලොවටම අධිපති වෙලා සක්‍ර නමින්, සුජම්පති නමින්, වාසව නමින්, මග නමින්, පුරින්දද නමින්, දේවා නමින්ද නමින් තව්තිසා දෙවියන් අතර සියලු දෙවියන් අභිබව අධිපති බවින් යසසින් දිව්‍ය තේජසින් බලවත් වෙලා ඉන්නවා. ඒතර මේ සක්දෙවිඳුන්ගේ අපේ දේශනාවලදී අපිට තේරුණා මේ සත්පුරුෂ ගුණ බොහොම ලස්සනට පිහිටලා තිබුණා. අද දවසෙත් ඔබට තව ඒ ශ්‍රවණය කරන්න ලැබෙනවා පින්වත්නි, මේ වගේ සුන්දර දහම් කාරණාවක් කුමද්දී මේ සුභාසිත ජය. ඒ දිනවල පින්වත්නි බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටිද්දී භාග්‍යතුන් දේශනා කළ පින්වත් මහන්නේ මේක ඉස්සර වෙච්ච දෙයක්. දෙවියන් හා අසුරයන් අතර යුද්ධයක් පටන් ගත්තා. ඒතර යුද්ධ තිබුණේ වචනේ. හරි පුදුමයි. දැන් යුද්ධ කරනකොට මේ විවිධ යුද්ධ කරන ක්‍රම තියෙනවා. දැන් මේ සැරේ යුද්ධ කරන්නේ තව විදියක. පින්වත් මහන්නේ වේපචිත්ති අසුරේන්ද්‍රය සක්‍ර දේවේන්ද්‍රයට මෙහෙම කිව්වා කියනවා. කොහොමද? දේවේන්ද්‍රේ යහපත් වචනෙන් ජය වේවා කියලා. ඒතර වේපචිත්ති ඔව් යහපත් වචනෙන් ජය වේවා. එතකොට පින්වත් මහන්නේ මේ උදවිය අපගේ යහපත් වචන නරක වචනක් ගැන තීරණයක් ගනිවි කියලා විනිශ්චයකාරයන් තිව්ව කියන දෙපාර්ශ්වයෙන්ම ගැළපීලා යන විදියට. දිවුරුන්ගෙත් විනිශ්චයකාරයෝ අරගෙන අසුරයන්ගෙත් විනිශ්චයකාරයෝ අරගෙන. පින්වත් මහන්නේ වේපචිත්තේ අසුරේන්ද්‍රය සක්‍ර දේවේන්ද්‍රයට මෙහිම කිව්වා කියන. දේවේන්ද්‍රය දැන් ඉතින් එන ගාතාවක් කියන්න. දැන් වචනේ ස්වභාවය බලලා තමයි ජය ගන්න හදන්නේ. පින්වත් මහන්නේ මෙහිම කිව්වා සක්‍ර දේවේන්ද්‍රය කියලා දෙන වේපචිත්තේ අසුරේන්ද්‍රයට මෙතනදී වේපචිත්තේ ඔබ තමයි කලින්ම මෙතන ඉපදුනේ. එහෙම කී වේපචිත්ති තමයි ඉස්සෙල්ලම ගාතාව කියන්න ඕන කියලා. එහෙම කිව්වට පස්සේ වේපචිත්ති අසුරේන්ද්‍රයා ගාතාවක් කියනවා. ඉතින් වළක්වන්න කෙනෙක් නැත්නම් අඥාන උදවිය බොහෝසේ යුද්ධවල පැටලෙනවා. දැන් අඥානයාව වළක්වන්න කෙනෙක් නැත්නම් මොකද වෙන්නේ? බොහෝ යුද්ධවල පැටලෙනවා කියනවා. ඒක තමයි නුවණැත්තා දැඩි දඩුවන් දීලා හරි බාලයාව මේචල් කරන්නේ කියලා ඔන්න අසුරේන්ද්‍රේ ගාතාවක් කිව්වා. මොන අසුරේන්ද්‍රේ? වේපචිත්ති. දැන් බලන්න එතකොට එයාගේ අදහස තමයි මොකද්ද වෙන්නේ? අඥානය නැවත නැවත විවිධ මේ අඩත්තේට්ටම් කරගෙන ප්‍රශ්න හදා ගන්නව නම් දැඩි දඩුවන් දීලා හරි එයා මේචල් කරන්න ඕන කියන අදහසේ තමයි එන වේපචිත්ති අසුරය කියන්නේ. එහෙනම්
මේ අසුරයන්ගේ ගතිවල ස්වභාවය තේරුම් ගන්න ඕන. මේ ගතිවල ස්වභාවය. එයාගේ අදහස ඕක තමයි එතකොට. බලන්න දැන් දිව්‍යත්වයේ ස්වභාවය දැන් ඊළඟට තේරුම් ගන්න. පින්වත් මහන් වේපචිත්තේ අසුරේන්ද්‍රය ගාථාව කියනකොට අසුරයෝ අනුමෝදන් වුණා කියන සාදු කියලා. ඒක හරි කියලා. දෙවිවරු නිශ්ශබ්ද වුණා කියන අනුමෝදන් වුන්නේ නැහැ කියනවා. දඬුවම් දෙනවට දෙවිවරු කැමති නැහැ. ඒතර පින්වත් මහණ වේපචිත්තේ අසුරේන්ද්‍රය සක්ක ද්‍රවියට මෙහෙම කිව්වා කියනවා. දේවේන්ද්‍රය දැන් ඔබ ගාතාවක් කියන්න. එහෙම කිව්වට පස්සේ සක්‍ර දේවේන්ද්‍රය කිව්වා කියනවා අනුන්ට කේන්ති ගියාට පස්සේ ඒ කේන්ති ගියපු බව දැනගෙන තමන් සිහිනුවණින් යුතුව සංසිඳෙන්න ඕන කියනවා. මං හිතන්නේ බාලයාව පාලනය කරන එක තමයි හොඳම ක්‍රමය. බලන්න එතකොට මේ සත්පුරුෂ දෙවියෙක්ගේ සිතේ ස්වභාවයයි ඊ ගන්න අදහස එකම සිද්ධියක් ඉදිරියේදී ගන්න තීරණ. දෙවියෙක් හිතන විදිය. අසුරයා හිතන විදිය. අසුරයා මොකද්ද කියන්නේ? නෑ අනිවාර්යෙන් දඬුවමක් දෙන්න ඕන. දඬුවමක් දීලා මෙයා මේච්චල් කරන්න ඕන. සක්දේනු කියන්නේ මොකද්ද? නෑ කේන්ති ගියේ බව දැනගෙන එතන ඉන්න කෙනා සිහිනුවන උපදවාගෙන එයා සංසිඳිලා ඉන්න ඕන කියනවා. අරය පාලනය කරන්න හොඳම ක්‍රමය ඒක තමයි කියනවා. පින්වත් මහණි සක්‍ර දේවේන්ද්‍රය ගාථාව කියනකොට දෙවිවරු අනුමෝදන් වුණා කියන සාදු කියලා. අසුරේන්ද්‍රය නිශ්ශබ්ද වුණා කියනවා. හරි පුදුමයි බලන්න. එතකොට මේ ධාර්මික අදහසක් කියනකොට අනුමෝදන් වෙන්න පවා කොච්චර දියුණු හිතක් තියෙනවද පින්වත්. හරි පුදුමයි ඒක. ඒ ලෝකෙ එතකොට අධාර්මික දේ අනුමෝදන් වෙන අය ඉන්නවා මේ ලෝකේ. අධාර්මික දේවල්. මේකෙන් තේරුම් ගන්න ඕනේ ඒකයි පින්වත්නි අපි. එන අපිට පුළුවන්කම තියෙනෝනේ යහපත් දේ අනුමෝදන් වෙන්න අඩු ගානේ. යහපත් දේට සාදු කියන්න. යහපත් දේ දැකලා අනුමෝදන් වෙන්න. එහෙම හිතක් ගොඩන ගන්න ඕන. ගානක් නැතුව ඉන්නේ නැතුව පින්වත්. එහෙම ඉන්නකොට ගොඩ නැගින්නේ මොන හිතක්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ ළඟට. අයහපත් දේදී අධාර්මික අදහස් ඉදිරියේදී අනුමෝදන් වෙන්න බැරි නම් ඉන්නවනම් බලාගත්තුවති බලාගෙන. ධාර්මික දේ ඉදිරියේදී ධාර්මික අදහස් ඉදිරියේදී ධාර්මික ක්‍රියා ඉදිරියේදී අනුමෝදන් වෙන්න බැරි නම් අපිට හානියක් තියෙනවා පින්වත්නි. නම බලන්න මේ ලෝකේ නමුත් ඔය ධාර්මික දෙයකට සාදු කියන්න බැරි වුණාට අධාර්මික වචන ඇහෙනකොට අධාර්මික ක්‍රියා ඉදිරියේදී ඕකට අත්පොළ සම්දෙන හූමිට තියෙන කමෙන්ට්ස් දාන කොච්චර ඉන්නවද පින්වත්? නිකන් මහලුකට පිරිස මිදිරේ මැද නිශ්ශබ්දව හිටියට බොහෝ දෙනෙක් ගත්තොත් එහෙම අද ලෝකේ 99.9ක් ගත්තත් විශාල පිරිසක් අධාර්මික දෙයට හූමිට තියන තමයි කට්ටිය ඉන්නේ. මොන ගතිද ඒ තමන්ගේ වැඩ කරන්නේ? තමන්ගේ හිතේ වැඩ කරන්නේ මොන ස්වභාවයද බලන්න එතකොට. අද ධර්ම කතාවට ද්වේෂ කරන පිරිසක් ඉන්නවා. කල්යාණ මිත්‍රවරුන්ට ද්වේෂ කරන පිරිසක් ඉන්නවා අද. නින්දා කරන පිරිසක් ඉන්නවා. අපහාස කරන පිරිසක් ඉන්නවා. කැලෑපත්තර ගහන පිරිසක් බිහි වෙලා ඉන්නවා. අසත්පුරුෂ ඕන තරම් වැඩ මේ ලෝකෙ සිද්ධ වෙනවා. ඒ ගැන හාම් කවිසියක් කතාවක් නැහැ. මිත්‍යා දෘෂ්ටිය සමහරලාට හෙලා දකින්නේ නැහැ. සම්මා දිට්ඨිය හෙලා දකිනවා. මිත්‍යා දෘෂ්ටි අනුමෝදන් වෙනවා. සමහර විට අසත්පුරුෂයෙක් කීම් අනුමෝදන් වෙනවා. අසත්පුරුෂ බසට හොඳට කන් දීගෙන ඉන්න පුදුම ආසාවෙන් ඉන්නවා. තමන්ගේ මොන ස්වභාවයක්ද වැඩින්නේ කියලා තමන් බලන්න ඕන. හිතන තරම් ලේසි නෑ පින්වත්නි මේවා. අසත්පුරුෂ ඇසුර සමහර විට මීපෙනි වගේ සමහර අයට. සත්පුරුෂ ඇසුර ඉදිරියේදී සමහරට ණයාට අඳුකල පෙන්නනවා වගේ සමහරට මොන ගතිද වැඩෙන්නේ කියලා තමන් බලන්න ඕන. ඊට පස්සේ හරි පුදුමයි. දැන් ඔන්න
සක්‍ර දේවේන්ද්‍රයන් කද කිව්ව ගාතාව අනුන්ට කේන්ති කිය බව දැනගෙන තමන් සිහිනුවණින් යුතුව සංසිඳනවා නම් මං හිතන්නේ බාලය පාලනය කරන එක ක්‍රමයේ හොඳම ක්‍රමය ඒක තමයි. ඒතර දෙවිවරු අනුමෝදන් වුණා අසුරයෝ නිශ්ශබ්ද වුණා. ඒ සුන්දර කතාව අනුමෝදන් වෙන්න බැරි වුණා. මම බලන්න මේ සත්පුරුෂයාගේ දේ අනුමෝදන් වෙන්නේ සත්පුරුෂයා. අසත්පුරුෂයාගේ දේ අනුමෝදන් වෙන්නේ අසත්පුරුෂයා. සත්පුරුෂයාගේ පැත්ත ගන්නේ සත්පුරුෂයා. අසත්පුරුෂයාගේ පැත්ත ගන්නේ අසත්පුරුෂයාමයි. ඒකයි වැඩි මේ හිත සකස් වෙන විදිය. දැන් බලන්න සක්දෙවිඳුගේ පැත්ත ගන්න දෙවිවරු. හැමතිස්සෙම අනුමෝදන්ම පවයිනවා. බලන්න මේ සත්පුරුෂ දෙවිවරු අසත්පුරුෂ කියමන් ඉදිරියේ සාදුකාරවත් වෙන්නේ නැහැ. නිශ්ශබ්ද වෙනවා. බලන්න ඊළඟ අසත්පුරුෂ බව. අසත්පුරුෂ භවයේ ස්වභාවය තමයි සත්පුරුෂ දේ ඉදිරියේදී සාදු කියන්න බෑ. එහෙම කිව්වට පස්සේ වේපචිත්ති ගාතාවක් කියන්න කිව්වා. එහෙම කිව්වට පස්සේ පින්වත් මහණ වේපචිත්ති අසුරින්දේ මේ ගාතාව අදාළ සක්දෙවිඳුනි ඔය ඉවසීම ගැන මම එක්තරා වරදක් දකිනවා. මම බලන්න මොන කියමන්ද කියලා මේව. ඉවසීමේ වරදක් දකිනවා කියන. යම් විටක ඉවසනකොට මෝඩය හිතන්නේ මෙයා නම් මට බයෙන් ඉවසනවා කියලා. පැනලා දුවන ගවයෙක් යට කරගෙන ගම් ගවරංජුව දුවන වගේ අඥාන කෙනා ඉවසන කෙනාවම යට කරගෙන යන්නේ කියනවා. ඒ අඥානයේ ස්වභාවය ඒක හරි. අඥානයේ ස්වභාවය නමුත් අඥානයේ ස්වභාවය ඒක උනාට අඥානයේ ස්වභාවය තමයි මේ ඉවසද්දි පහර දෙන එක. ඥානවන්ත කෙනෙකුගේ ස්වභාවය තමයි නෙමෙයි. ඒක අඥානයේ ස්වභාවයක්මයි. නමුත් ඒ අඥානයන්ගේ ස්වභාවය ඉදිරියේදී ඥානවන්ත කෙනා කොහොමද කරන්නේ? නැවත නැවත ඉවසන එකමයි කරන්නේ. නමුත් මේ වේපචිත්ති අසුරෙන් දෙක අනුමෝදන් වෙන්නේ. වේපචිත්ති අසුරෙන් දෙක කියන්නේ කොහොමද? සක්දෙවිඳුන ඉවසීම ගැන මම එක්තරා වරදක් දකින්නවා කියලා කියනවා. යම් විටක ඉවසනකොට මෝඩයා හිතන්නේ මෙයා මට බයෙන් ඉන්නවා කියලා. පැනලා දුවන ගවයෙක් යට කරගෙන ගවරංජුවක් දුවන වගේ අඥාන කෙනා ඉවසන කෙනාවම යට කරගෙන යන්නේ. පින්වත් මහණේ වේපචිත්ති අසුරේන්ද්‍රය ගාථාව කියනකොට අසුරය අනුමෝදන් වුණා. ඒක හරි කියලා. දෙවිවරු නිශ්ශබ්ද වුණා කියනවා. පින්වත් මහණේ වේපචිත්ති අසුරේන්ද්‍රය සක්ක දෙවියට මෙහෙම කිව්වා කියනවා. දේවේන්ද්‍රය දැන් ඔබ ගාථාවක් කියන්න. එහෙම කිව්වට පස්සේ පින්වත් මහණනි සක්‍ර දෙවිය කියනවා මෙයා මේ ඉවසන්නේ මට බයෙන් කියලා යම් කෙනෙක් හිතනව නම් කමක් නැහැ. කෙනෙක් හිතුවක් කමක් නැහැ නැතත් කමක් නැහැ. උතුම් යහපත නම් තමා තුළ යහපත් ගුණධර්ම ඇති කර ගැනීමයි. උතුම් වෙන්නේ කුමක්ද? අදාළ දේ යහපත් නම් ඒක ඇති කරගන්න මහන්සි ගැනීම තමයි කියන වඩා යහපත්. ඉවසීමට වඩා උතුම් දෙයක් මම දකින්නේ නැහැ. මේ ධර්මයේ වටිනාකම දකින්න සක්දෙවිඳු පින්වත්. යම් කෙනෙක් අතිශයින් බලවත් වෙලා ඉඳගෙන දුර්වල කෙනෙකුගේ නිന്ദා පහස ඉවසනවා නම් ඒක තමයි ලොකුම ඉවසීම. බැරි කෙනා හැමතිස්සෙම ඉතින් කොහොමත් ඉවසනවනේ. යම් අඥානයේ බලයක් වේද ඒකට බලය කිව්වට එතන ඇත්තටම බලයක් නැහැ. අඥාන කෙනාට බලයක් තියෙන පුළුවන් කියන බාහිර ලෝකෙට පේන විදියට. නමුත් ඇත්තට මෙතන බලයක් නැහැ කියනවා. ධර්මයේ තුල සුරැකී ඉන්න කෙනාගේ ඉවසීම අභිබවා කියන්න දෙයක් නැහැ කියනවා. යම් කෙනෙක් ධර්මානුකූලව ඔහු රැකිලා මෛත්‍රියෙන් කරුණා මුදිතා උපදවාගෙන ආරක්ෂා වෙලා හිත ආරක්ෂා කරගෙන ඒ තැන්වලදී ඉවසනවා නම් ආයි මට ඊට වඩා කියන්න දෙයක් නැහැ කියනවා. ඒ ඉවසීම ඉදිරියේදී අඥාන කෙනාගේ බලය තමයි බාහිර ලෝකෙට පේනව නිකන් ලොකු දෙයක්. අඥාන කෙනාගේ බලයක් ඒක බලයක් කියන්න දෙයක් නැහැ කියන එකට. ඇත්තටම බලය කුමක්ද? අර ධර්මයේ තුල සුරකෙලින්ද යම් කෙනෙක් ඉවසනවා නම් ඒක තමයි කියන නියම බලය. ඒක තමයි කියන නියම බලය. යම් කෙනෙක් කිපෙන කෙනාට පෙරලා කිපුණොත් ඒකෙන් පාඩු සිදු වෙන්නේ Tamanටමයි.
කේන්ති ගියේ ගෙනාව හඳුනාගෙන පෙරලා කිපෙන්නේ නැත්නම් එයා තමයි ජය ගන්න දුෂ්කර යුද්ධ ජයගත්ත කෙනා කියන්නේ. හරි එහෙනම් මේ ජය ගන්න දුෂ්කරම යුද්ධේ ජය ගන්නවා කියන්නේ මොකද්ද උඩ පින්වත්නි? කිපෙන කෙනා ඉදිරියේ පෙරලා කිපෙන්නේ නැත්තම්. හරි පුදුමයි. එයා ජය ගන්න දුෂ්කර දෙයක් ජයගත්ත වෙනවා. සක්දෙවිඳු දකින්න ස්වභාවයක් මේක. ඊළඟට කියනවා අනුන් කිපුණු බව දැනගෙන තමන් සිහිනුවණින් සංසිඳනවා නම් තමාටත් අනුන්ටත් දෙපැත්තටම යහපත සලස ගන්න පුළුවන්. තමාටත් අනුන්ටත් දෙපැත්තටම සිත සලසන කෙනා ගැන ධර්මී අදක්ෂ කෙනා හිතන්නේ මෝඩයෙක් කියලා. ධර්මයේ අදක්ෂ කෙනෙක් නම් ධර්මයේ සම්බන්ධයෙන් මොකද වෙන්නේ? තමාට අනුන්ට දෙපැත්තටම යහපතව කල්පනා කරලා හිතන්නේ මොකද? මෙයා මහා මෝඩයෙක්. පින්වත් මහණනි සක්‍රදේවේන්ද්‍රය ගාථාව කියනකොට දෙවියෝ අනුමෝදන් වුණා. අසුරයන්ට බැරුණා අනුමෝදන් වෙන්න. ඔබට මොන හිතද තියෙන්නේ කියලා බලන්න පින්වත්නි. මේ හිත සකස් වෙලා තමයි මේ තැන් වලට ගෙනියන්නේ පින්වත්නි. එතකොට පින්වත් මහණනි දෙවියන්ගේ අසුරයන්ගේ විනිශ්චයකාරයෝ දැන් විනිශ්චය කළා ඔක්කොම ටික දෙපැත්තේම වචන. වේපචිත්තේ අසුරේන්ද්‍රයේ ගාථාවන් නම් කිව්වා තමයි. නමුත් මේ ගාථාවලින් දඩුවම් කිරීමක් ගැන කියවෙනවා. ආයුධ ගැනීමක් ගැන කියවෙනවා. මෙහෙම දඬුවම මෙහෙම රණ්ඩුව මෙහෙමයි කෝලාහලය කියලා කියවෙනවා. නමුත් සක්‍රදේවේන්ද්‍රය ගාථා නම් කිව්වා තමයි. නමුත් මේ ගාථාවල දඬුවම් ගැන කියවෙන්නේ නැහැ. ආයුධ ගැනීමක් ගැන කියවෙන්නේ නැහැ. දඬුවම් නොකිරීම මෙහෙමයි. රණ්ඩු නොවීම මෙහෙමයි. කෝලාහල නොවීම මෙහෙමයි කියලා කියවෙන නිසා මේ යහපත් වචනෙන් ජයත් වෙන්නේ සක්‍රදේවේන්ද්‍රයාට. දෙපැත්තෙන් විනිශ්චයකාරයෝ ඉදිරිපත් වුණා එකට. පින්වත් මහණනි ඉතින් සුභාසිත වචන නිසා සක්‍රදේවේන්ද්‍රයාට ජය ලැබුණා. සක්‍රදේවේන්ද්‍රයට ජය ලැබුණා කියන පින්වත්නි. හරි ආශ්චර්යයි. මේක හරි පුදුම දෙයක් පින්වත්නි. අපිට හිතා ගන්න බෑ මේ ලෝක ස්වභාවයන්. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ තවත් දේශනාවක් තියෙනවා සක්දෙවිඳු ගැනම විස්තර වෙච්ච කුමද්දී පින්වත් මහණෙනි මේක ඉස්සර සිදුවෙච්ච දෙයක්. හුදකලා විවේකයෙන් සිටි සක්‍රදෙවියට මෙහිම අදහසක් ඇති වුණා. ඇත්තටම මට කවුරු හරි කෙනෙක් හතුරුකම් කළොත් මං ඔහුට පවාණේ ද්‍රෝහී නොවී ඉන්නවා. මේ සක්දෙවිඳුට ඇති වෙච්ච උදාාර සිතිවිල්ල. මොකද හිතුනේ කවුරු හරි කෙනෙක් මට ද්‍රෝහී වුණොත් මං කවදාවත් එයාට ද්‍රෝහී වෙන්නේ නැහැ කියලා හිතා හිටියා. බාණී වගේ යහපත් සිතුවිලි හිතනකොට වෙන දේවල් බලන්න පින්වත්නි ඔන්න. ඔබට එහෙම වෙලා නැද්ද බලන්න? යහපත් සිතුවිල්ලක් හිතලා තමන් පාඩුවේ ඉන්න හදනකොටම මොකක් හරි ගිනි ගෙඩියක් පාත් වෙනවා. ඒකට ප්‍රතිවිරුද්ධව ඇක්ෂන් එකක් ගන්න විදියට. ඒකට හේතුව මෙන්න මේක තමයි. පින්වත් මහණනි එතකොට වේපචිත්තේ අසුරේන්ද්‍රයා තමන්ගේ සිතින් සක්‍රදේවේන්ද්‍රගේ අදහස් දැනගත්තා. දැනගෙන සක්‍රදේවේන්ද්‍ර ළඟට ගියා. යද්දි මොකද වුනේ පින්වත් මහණනි? එතකොට සක්‍රදේවේන්ද්‍රයා දුරින් මෙන වේපචිත්‍රි අසුරේන්ද්‍රය දැකලා හිතුවේ දැන් මේ මොකක් හරි ප්‍රශ්නකට තමයි ඉන්නේ කියලා. කලකෝල්ලයක් හදාගන්නේ. කියන්නේ ඒ අය නිතර එහෙම ඇවිල්ලා තියෙනවා. දැකලා වේපචිත්‍රි සක්‍රදේවේන්ද්‍රට මෙහෙම කිව්වා, "ඒ වේපචිත්‍රි ඔහොම ඉන්නවා. දැන් අපි ඔබට අහු වුණා" කියලා. එහෙම කිව්වන් අරක කිව්වනේ මොකක්ද දැන්? හිත දැකලා නේ ආවේ. හානි දුකානි ඔබ කලින් හිතපු දේ නිදුකානි ඔබ හිතපු දේ අත්හැරියද කියලා ඇහුවා. ඔබ හිතපු දේ අත්හැරියද කියලා ඇහුවා. මේ වේපචිත්ති එහෙනම් ඔබ දිවුරන්න ඕන මට ද්‍රෝහි වෙන්නේ නැහැ කියලා. ද්‍රෝහි වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ කියනවා බොරු කියන කෙනෙකුට යම් පාපයක් වෙනව නම් ආර්ය උපවාද කරන කෙනෙකුට යම් පාපයක් වෙනව නම් මිත්‍ර ද්‍රෝහිකුට යම් පාපයක් වෙනව නම් මිත්‍රයෙකුට ද්‍රෝහි වෙච්ච කෙනෙකුට ඉන්න කට්ටිය ඉන්නවනේ ලෝකේ. උන මිත්‍රත්වයක් පවත්වනවා. පවත්තද්දි මොකද වෙන්නේ? අවංක මිත්‍රත්වයක් පවත්තද්දි අර කෙනාට වංචා කරනවා. අන්න ඒකට කියනවා මිත්‍ර ද්‍රෝහිකම කියලා.
මිත්‍රද්‍රෝහී වුණා කියලා කියන්නේ ඒකට පින්වත්. අකෘතඥ කෙනෙකුට යම් පාපයක් වෙනවා නම් සක් දෙවිඳුනි යම් කෙනෙක් ඔබට ද්‍රෝහී වුණොත් ඒ විදිහේම පවක් ඔහුට කැරකිලා එනවා කිව්වා. ඔන්න වේපිචිත්ති කියන කතාව මොකද කියන්නේ? බොරුවක් කියලා පවක් රැස් කරගන්නව නම් ආරිපවාදයක් කළා යම් පවක් රැස් කරගන්නව නම් මිත්‍රද්‍රෝහී වෙලා යම් පවක් රැස් කරගන්නව නම් මේ කෙලෙහි ගුණ නැතික සිහි කරගන්න බැරි වීම නිසා යම් පවක් කරගන්නව නම් ඒ වගේ පවක් රැස් වෙනවක ඔබට ද්‍රෝහී වුණොත් එහෙම කියලා වේපචිත්ති අසුරින්ද්‍රය කිව්වා. ඒතර බලන්න දැන් වේපචිත්ති අසුරින්ද්‍රයත් ඒකල වැටහීමක් තියෙනවා. ඊළඟට පින්වත් මේ තව සූත්‍රයක් තියෙනවා මේ අරඤ්ඤායතන ඉසි. එනම් මේ සමහරවිට අපි යහපත් සිතුවිලි හිතද්දී අපේ ජීවිතවලට පින්වත්නි දැන් සමහර කට්ටිය කියනවා නෑ ඇයි මට කරදරෙම ඉන්නේ බාධාම ඉන්නේ. සමහර පින්වත්නි අර වගේ ඉතින් ටෙස්ට් කිරීම කරනවා ඇති. එහෙම කියලා අපි යහපත් සිතුවිලි හිතන එක නෙමෙයි අත්හරින්න ඕන. අපි කල්පනා කරලා බලන්න ඕන. අපි මේ ලෝකේ කෙලෙස් සහගතව වාසය කරන තාක්කල් අපි කී දෙනෙක්ගේ අතවැසියොද පින්වත්නි? කී දෙනෙක්ගේ අතවැසිය වෙලා අපේ ජීවිත ඒ අකුසල් වලින්ම යට කරගෙන වෙනසිලා මැරිලා ආය ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වැළඳ ගනිමින් සතර පාය අපට උරුම කරගන්න වෙයිද? ඒ නිසා ඒ වගේ දේවල් වලදී අපි ඉවසීමෙන් කටයුතු කරන්න මෙහෙම ස්වභාවයක් මේ භාග්‍යතුන් දේශනා කළා. එහෙනම් ඒ වගේ ප්‍රශ්න වෙන්නේ නැති මේ සෑම ප්‍රශ්නයකටම හේතුව අපි සසරට වැටීම. අකුසල් සහගත සිතින් සසරට වැටීම මේ ප්‍රශ්න වලට හේතුව. පිනේ තියෙන අඩුකම අපේ මේ ප්‍රශ්න වලට හේතුව. ඒ නිසා පින දියුණු කරගෙන සීලවන්ත බවම ඩිංග ආරක්ෂා කරගෙන දියුණු කරගෙන කුසල බලවේගෙම දියුණු කරගන්න හිමින් මහන්සි වෙනව ඇරෙන්න ඒවට අඬා දොඩ වැළපි ඉඳලා හරියන්නේ නැහැ පින්වත් නිකන් අර ලාමක බොළඳ චරිත වලට මේ ශාසනයේ යම් දෙයක් කරගන්නවා කියන එක නම් ලේසි නෑ. දැන් සමහර අය ඉන්න පොඩි ප්‍රශ්නයක් ආවම ඔක්කොම විසි කරනවා දමල ගහලා. කුණු ගොඩටම වැටෙනවා. කිසි වීරියක් නෑ මඩ ගොඩින් නැගිටින්න. පොඩි කායික අපහසුයක් කෙනකොට ඔහු මඩ ගොඩේ ළඟින්නේ. ඊට පස්සේ පොඩ්ඩක් පොඩි ප්‍රශ්නයක් කෙනකොට බාහිරින් මඩ ගොඩේම läගලා ඉන්නවා. නැගී සිටීම කියන එක බොහෝ අයට හරි අඩුයි. කවුරු හරි එරුවත් ඇති hina නොවුනත් ඇති කතා නොකලත් ඇති මඩ ගොඩේ ළඟින්ට. දැන් බලන්න මේවට කොච්චර වැදගත්ද මේ කියන පුංචි කරුණු අපිට පින්වත්නි. පින්වත් මහණෙනි මේක ඉස්සර සිදු වෙච්ච දෙයක්. හොඳ යහපත් ගුණධර්ම ඇති සිල්වත් ගොඩාක් ඉසිවරු අනාන්තරයේ ගොන කුටිවල හිටිය පින්වත්. ඉතින් පින්වත් මහණනි සක්‍රදේවේන්ද්‍රයනි වේපචිත්‍රි අසුරේන්ද්‍රය යහපත් ගුණධර්ම තියෙන සිල්වත් ඉසිවරු ගාවට ගියා දැන් වන්න. පින්වත් මහණනි ඒකට වේපචිත්‍රි අසුරේන්ද්‍රය කොහොමද ගියේ? මෙන්න මෙහිමයි. පොටවල් කීපයක් තියෙන සෙරෙප්පු දෙකක් දාගෙන කඩුවත් ඒ විදිහට මෙල්ලගෙන කුඩේකුත් ඉහළගෙන ප්‍රධාන දොරටුවෙන්ම හෝස් ගාලා සෙනසුට ඇතුළත් වුණා. කිසි හෙවිල්ලක් බැවිල්ලක් ගරු සරුවක් නැහැ. ඒ යහපත් ගුණධම් ඇති යහපත් ගුණධම් ඇති සිල්වත් ඉසිවරුන්ට අගෞරව කරලා යන්න ගියා කියනවා. අපේ මිනිස්සු වගේ කී දෙනෙක් ඉන්නවද පින්වන්ත? තරුණ අය ඉන්නවා, වැඩිහිටි අය ඉන්නවා. සමහර හාමුදුරුවන්ගේ වැරදි හොයා විහාරස්ථානවල ඇදකුද හොයා ඒවා Facebook ඔස්සේ ප්‍රචාරය කර නින්දා කරමයි දවස ගත කරන්නේ. මොන ගතිද මේ? කිසි ගෞරව සරුවක් නැහැ. මොන ගතිද මේ? දැන් තේරුම් ගන්න මොන ගතිද කියලා වෙන්වත්. ගෞරව කරන්න ඕන තැන විහාරස්ථානයකට ගියාට පස්සේ පින්වත්නි කිසිම සීලාචාර බවක් කිසිම වැදගත් හැසිරීමක් නැහැ. අඩු ගන්න විහාරස්ථානයකට ගේට්ටුවෙන් ඇතුළකට වැදගත් ගති තියෙන්නේ බෑ පින්වත්නි. වැදගත් ගති නැහැ. මොන ගතිද ඒකල තේරුම් ගන්න. අසුර ගති. අසුර ගති. මේ තියෙන්නේ
සිරිප්පු ගැලෙව්වෙත් නෑ මේ කියනවා මේ පොටවල් කීපයක සිරිප්පු දෙක ගැලෙව්වා කියන කඩුව වෙන කියන මේ සිරිප්පු දෙක ගැලෙව්වෙත් නෑ කියන සිරිප්පු දෙක දාගෙනම සමහර මිනිස්සු ඉන්නෝනේ සිරිප්පු දෙක දාගෙනම කඩුවත් එල්ලගෙනම කුඩෙත් එහෙම මතේ තියාගෙන ප්‍රධාන දොරටුවෙම කිසි ගරුසරුවක් නැතුව ගිහිල්ලා අර සිල්ව ගුණවතුන්ට ගෞරව කරලා ආවා කියන අනිත් පැත්තට මොන ගතිද මේ යම් කෙනෙක් ඒ නිසා දැන් මේ විහාර ගෞරව කළ යුතු අය ඉදිරියේදී මේ හැසිරෙන විදියෙන් තේරුම් ගන්න තමන්ගේ හිතේ ස්වභාවය මරණින් මත්තේ කොහේ යයිද කියලා. අනිත් අයගේ අඩුපාඩු හිතන වඩා තමන්ගේ ගුණය හදාගන්න මහන්සි ගන්න පින්වත්. අනිත් අයගේ අඩුපාඩු හිත හිතා විවේචනය කර කර ඒවට නිନ୍ଦා පහස කර කර ඉන්නවට වඩා හොඳ නැද්ද? මෙහෙම හිතුවනම් එහෙම. මේ දේවල් ඉදිරියේදී ඇයි මට මේ නින්දනීය සිතුවිලි ඇති වෙන්නේ? ඇයි විවේචනය කරන සිතුවිලි ඇති වෙන්නේ? මේක මගේ පෞකාර හිතක් නේද මේ තියෙන්නේ? එහෙමයි තමන්ගේ හිත ගැන තමන් හදා ගන්න ඕන. මේව අසුර ගති නේද කියලා හිතන්න. දැන් මේ අසුරයන්ට ඕන බලන්න සක්දෙවිඳුන්ගේ ස්වභාවය. ඒතර පින්වත් මානි සක්‍රදේවේන්ද්‍රයා පොටවල් කීපයක් ඇති සිරිප්පු දෙක පැත්තකින් ලස්සනට ගැලෙව පිළිවෙලට. දිව්‍ය ගති බලන්න ඕන. කඩුව වෙන කෙනෙකුට දුන්නා. දිව්‍ය ගතිය. කුඩේ අකුල ගත්තා. අරයා කුඩේ ඉහළගෙනමයි ගියේ. පසු දොරටුවෙන් සෙනසුරට ගියා. අරයා ඉස්සරහා දොරටුවෙන් හෝස් ගාලා කඩාගෙන බිඳගෙන ගියා. සක්‍රදේවියා පිටිපස්සේ දොරටුවෙන් ගියේ. හරියට නියන් අර හරි පුදුමයි පින්වත්ෙන් අර වැඩකාර කුලයේ අය ප්‍රධාන දොරටුවෙන් ඉන්නේ පිටිපස්ස දොරටුවෙන් ඉන්නේ ගෞරවයට බය පක්ෂපාතී බව. සක්දෙවිඳු එහෙමයි හිතුවේ. මම සක්දෙවිඳු මේ අය මනුස්ස ලෝකෙ ඉන්නේ අරකද මේකද කියලා හිත හිටියේ නෑ පින්වත්. කඩා බිඳගෙන පැන්නේ නෑ. කුඩේ යකුලගෙන කඩුව වෙන කෙනෙකුට දීලා සිරිප්පු ගලවලා පිටිපස්සේ දොරටුවෙන් ගිහිල්ලා යහපත් ගුණධම් ඇති සිල්වත් ඉසිවරුන්ගේ පැත්තෙන් හමාගෙන එනයි යටි හුළඟේ වැඳගෙන ඉන්නවා කියන. අර ශරීර පිසදමාගෙන යම් හුළඟක් ගසාගෙන යයිද ඒ යටි හුළඟ ඒ හුළඟ ගසාගෙන යන පැත්තේ ඉන්නවා කියනවා. ඒතර පින්වත් මානි යහපත් ගතිගුණ ඇති සිල්වත් ඉසිවරු සක්‍රදේවේන්ද්‍රට ගාථාවක මෙහෙම කිව්වා කියනවා. නිත් දහසක් ඇති පින්වත් සක්‍රය ඔතනින් අහිමි වෙන්න. බොහෝ කලක් වෘත සමාදන් වෙලා ඉන ඉසිවරුන්ගේ ශරීරවල ගඳත් එකයි ඔය හුළඟ ඉන්නේ. ඒ ගඳත් ඇවරිලා තමයි හුළඟ ඉන්නේ. දේව රජුනි ඉසිවරුන්ගේ ශරීරවල ගඳ අපවිත්‍රයි නෙව. සක්‍රදේවිය කියන ස්වාමීනි බොහෝ කලක් වෘත සමාදන් වෙලා ඉන්න ඉසිවරයන් වහන්සේලගේ සිරුර පිසදාගෙන හමන සුළඟින් ඒ ගඳ හමාවා. ඒ ගඳ හමාවා. ඒ සිරුර ගඳ ලස්සන මල් මාලයක් හිසේ පළඳනවා වගේ මම පිළිගන්නේ. ඒ හමාගෙන එන ගඳ මම මල් මාලයක් වගේ පිළිගන්නේ. ස්වාමී දෙවිවරු ඒ කාරණේදී පිළිකුල් යන හැඟීම ඇති කරගන්නේ නෑ. කුමක් නිසාද? සීල ගුණයට, තපෝ ගුණයට ඊට වඩා මහා ගෞරවයක් තියෙනවා. සීල ගුණයට, තපෝ ගුණයට තමන්ගේ හිතේ තියෙන මහා ගෞරවය අර ඇඟ පිරිමැදගෙන ඉන්න ගඳ ඉවසන්න ඔහුට පුළුවන්කම තියෙනවා. හරි පුදුමයි මේ දිව්‍යත්වයේ අසුර සිතේ ස්වභාවය. දිව්‍ය ගති අසුර ගති හඳුන ගන්න. ඔබේ තිබෙන්නේ දිව්‍ය ගතිද අසුර ගතිද? තමන්ට චෙක් කරගන්න හොඳ අවස්ථාවක්. හොඳම අවස්ථාවක් පින්වත්. හරිම ආශ්චර්යයි. දැන් ඒ වගේ අවස්ථා කීපයක් කියුණා. තවත් වෙනත් තියෙන පින්වත් නීදා බුදුරජාණන් දවල් කාලේ ගත කිරීම පිණිස භාවනාවේ දැන් ඔන්න භාවනාවේ වැඩ සිටිය ජේතවනාරාමයේ. සක්කදේවේන්ද්‍රයයි වේරෝචන අසුරේන්ද්‍රයයි බුදුරජාණන් වහන්සේ ගාවට ආව. ඇවිදින් දොරකඩ හිටගත්තා. ඒ මොහොතේ වේරෝචන අසුරේන්ද්‍රය බුදුරජාණන් සමීපේ ගාථාවක් කිව්වා. යහපත ඉෂ්ට කරගන්නා තෙක්ම පුරුෂයෙක් උත්සාහ කරන්න ඕන. ඉෂ්ට වෙන යහපත් දේ නිසාම කෙනෙක් බබලන්නේ මේක වේරෝචනගේ කියමනක්.
ඒක අහන් ඉඳලා සක්දෙවිඳු කියනවා යහපත ඉෂ්ට කරගන්නා තින් පුරුෂයෙක් වීරිය කරන්න ඕන තමයි. ඉෂ්ට වෙන යහපත් දේ නිසා කෙනෙක් බබලනවා තමයි. හැබැයි ඉවසීමට වඩා උතුම් දෙයක් මම නම් දකින්නේ නැහැ කිව්වා. ආයි වේරෝචන කියනවා හැම සත්වයකම ඒ තැනදී සුදුසු පරිදි යහපත ඇති කර ගන්නවා. සියලු සත්‍යයන් එකට ජීවත් වෙන්නේ එකට එකතු වීම උතුම්ය කියලයි. ඉෂ්ට වෙන යහපත් දේ නිසා කෙනෙක් බබලනවා මේක වේරෝචනගේ වචනයක්. ආයි සක්දෙවිඳු කියනවා හැම සත්වයකම මේ සුදුසු පරිදි යහපත ඇති කර ගන්නවා තමයි. සියලු සත්‍යයන් එකට ජීවත් වෙන්නේ එකට එකතු වීම උතුම් කියලා හිතාගෙන තමයි. ඉෂ්ට වෙන යහපත් දේ නිසා කෙනෙක් බබලනවා තමයි. ඒ ඉවසීමට වඩා උතුම් දෙයක් නෑ කියලා. ඉවසීම වර්ණනා කරනවා. දැන් බලන්න අසුරේන්ද්‍රය ඉවසීම වර්ණනා කරන්නේ නෑ. ඉවසීම වර්ණනා කරන්නේ නෑ පින්වත්නි. මේ දෙකේ හැමතිස්සෙම වෙනස හඳුන ගන්න පින්වත්නි. හරි පුදුමයි වෙනස හඳුන ගන්න ඕන. ඒත් මේ වෙනස හඳුන ගන්න තමයි මේ අපිට මේ දිව්‍ය ගති අසුර ගති වෙන් කළා හඳුන ගන්න පුළුවන්. තව හරි ලස්සන තැනක් තියෙන පින්වත්නි. ඉසයෝ සමුද්දක සූත්‍රය. මොකද්ද? පින්වත් මහන්නේ මේක ඉස්සර සිදු වෙච්ච දෙයක්. හොඳ යහපත් ගුණධර්ම ඇති සිල්වත් ඉසියුරු ගොඩාක් මුහුදු තෙර කුටිවල වාසය කළා. මොහු වාසය කරද්දී පින්වත් මහන්නේ ඒ කාලේ දෙවියෝ යසුරෝ අතර යුද්ධයක් හටගත්තා. පින්වත් මහන්නේ එතකොට යහපත් ගුණධම් ඇති සිල්වත් ඉසිවරුන්ට මෙහෙම හිතුණා. දෙවියෝ නම් ධාර්මිකයි. නමුත් අසුරයෝ අධාර්මිකයි. අසුරයන්ගෙන් අපට බය ඇති වෙන්න පුළුවනි. අපි එහෙමනම් දැන් කවුද දිනුවේ මෙතන? මේ අසුරයෝ අතර යුද්ධය හටගත්තනේ. දැන් ඒතර හදිසියෙන් මෙතන දෙවිවරු පෙරදිලා අසුරයෝ ජයගත්තොත් එහෙම දැන් මේ ඉසිවරුන්ට ප්‍රශ්නයක් වෙනවා. දැන් අසුරයෝ මේ දෙවිවරු හම්බෙන්න ගියා කියලා ගැටලුවක් නැහැ. මොකද දෙවිවරු ධාර්මිකයි. ඒ නිසා දැන් මේ ඉසිවරු කල්පනා කළා අපි ඒ නිසා හදිසියෙන් දැන් මේ අසුරයෝ දිනුනොත් අසුරයෝ අධාර්මිකයි. ඒ නිසා අපිට බලපෑම් කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි වේලාසනින් අසුරයෝ හම්බෙන්නේ යන් කියලා. අපි අබේ දාන ඉල්ලගමු කිව්වා ගිහිල්ලා. අපි අබේ දාන ඉල්ලමු කිව්වා. පින්වත් මහණිතින් බලවත් පුරුෂයෙක් කකුල පුවතක් දික් කරනවා වගේ දික් කළා තා කකුල්නවා වගේ. ඒ ඉර්ධිත් තිබුණු දෙව මේ තාපසය පින්වත් ඉර්ධිත් තිබිලා තියෙනවා. ඒ යහපත් ගුණධර්ම ඇති යහපත් ඉසිවරු ඒ විදියට මුහුත්තීරි කුට වලින් අතුරුදහන් වුණා. සම්බර කියන අසුරේන්ද්‍ර ඉදිරියේ පහළ වුණා. පින්වත් මහණිතින් ඒ යහපත් ගුණධර්ම ඇති යහපත් ඉසිවරු සම්බර අසුරේන්ද්‍රයට ගාථාවකින් කියනවා සම්බර ළඟට මේ ඉසිවරු ආවේ අනේ අබේ දාන ඉල්ලගෙන. බය දෙන්නත් අබේ දෙන්නත් පුළුවන්කම තිබෙන ඔබ කැමැත්තක් අනේ කළ මැනව කිව්වා. සම්බර කියනවා අපට සතුරු සක්‍රයත් එක්ක හිතවත්කම් පාන ඉසිවරුන්ට අබේ දානේ අපින් නැත. දැක්ක නේද? සත්පුරුෂයොත් එක්ක හිතවත් වෙනකොට ඊට ප්‍රතිවිරුද්ධව ඉන්නවා තව පිරිසක්. සමහර මේ සත්පුරුෂ අදහසට සත්පුරුෂයොත් එකතු වෙන්න අකමැති වෙන සමහරට බලපෑම් හේතු වෙන්න පුළුවන් පින්වත්නි. සමහර අය සත්පුරුෂය මොන ගහින් try කරනවා නමුත් අවස්ථාව සකස් වෙන්නේ නැහැ. කොහෙන් හරි මග හැරලා යනවා. සමහරට ඒ වගේ බලපෑම් වෙන්න පුළුවන් පින්වත්නි. කියන්නේ මොකද්ද කියන්නේ? එහෙනම් බලන්න දැන් සත්පුරුෂ වූ සක්දෙවිඳුත් එක්ක හිතවත් වෙලා ඉඳලා තියෙනවා දැන් මේ ඊශ්වරු. ඒ නිසා සම්බර කියන අසුරේන්ද්‍රයා තරහින් ඉඳලා තියෙන එකට. ඒ නිසා අපට සතුරුකම් පාන සක්‍රයත් එක්ක හිතවත් වෙලා හිටපු නිසා අබේ දානයක් නම් දෙන්නේ නැත. අබේ දාන ඉල්ලන ඔබට මම බයමයි දෙන්නේ කියනවා. බයමයි දෙන්නේ කියනවා. එහෙනම් හිතට බය උපද්දන්න ඒ අයට කරන්න පුළුවන්. ඒ අයගේ ස්වභාවයක් ඒක පින්වත්නි. බය දෙන එක. ඉසිවරු කියනවා අබේදානි ඉල්ලද්දිත් ඔබ අපට දෙන්නේ බය නම්. ඔබේ කීම අපි පිළිගන්නවා. හැබැයි
ඔබේ බියද නැති නොවේවා කියලා සාපයක් කෙරුවා පින්වත්නි. ඒ ඊශ්වරය මොකද්ද කළේ? සාපයක් කළා. සාපයක් කළා මොකද්ද කළේ? ගියා. කියනවා වපුරන්නේ යම් ආකාරයක බීජයක්ද අස්වන්න ලැබෙන්නේ තිබුදු බීජයක් බව මතක තියාගන්න කිව්වා. යහපත් දේ කරන කෙනා යහපත් විපාක ලබනවා. පව් කරන කෙනා පව් විපාක ලබනවා. දරුවේ ඔබත් යම්කිසි බීජයක් වැපුරුව දැන් එහෙනම්. ඇයි අබේ ඉල්ලගෙන ගියේ? බයමයි කෝ දෙන්නේ. ඒකේ ඵලය ලබන්නේ ඒකේ ඵලය ඔබටමයි ලබන්න ඕන. පින්වත් මහණෙනි, ඉතින් බුදුරජාණන් දේශනා කරන මේ යහපත් ගුණධර්ම ඇති යහපත් ඉසිවරු මේ සම්බර අසුරේන්ද්‍ර ශාප කළා. ඊට පස්සේ බලවත් පුරුෂයෙක් හකුලපු අතක් දික් කරනවා වගේ දික් කළත් හකුලනවා වගේ ඒ ඉසිවරු සම්බර අසුරේන්ද්‍ර ඉදිරි අතුරුදහන් වුණා. මොහොතු තෙර කුටිවල පහළ වුණා කියනවා. පින්වත් මහණනි, මේ යහපත් ගුණධම් ඇති සිල්වත් ඉසිවරුන්ගෙන් ශාප ලැබූ සම්බර අසුරේන්ද්‍රය රාත්‍රියේ තැති අරගෙන 3 වතාවක් නැගිටිනවා කියන. ලේසි නෑ පින්වත්නි. එහෙනම් මේ ගුණවන්ත අයට කරන ශාපය, ගුණවන්ත අයට අපි කරන අයහපත් දේ පින්වත්නි, තමන්ට දැන් බලන්න මේ සම්බර අසුරේන්ද්‍රය කිව්වනේ දැන් අබේ ඉල්ලගෙන ආවේ නෑ, බයමයි කෝ දෙන්නේ. බයමයි කෝ දෙන්නේ. දැන් බලන්න මොකද වෙලා තියෙන්නේ? බයම දෙනවා කිව්වට පස්සේ ගුණවතුන්ට තමන් රාත්‍රී 3 විටක් බය වෙලා නැගිටිනවා. තමන් කරන එක අනිත් පැත්ත තමන්ට එනවා. තමන් බය කරනවා කියලා වචනේ දුන්නා. තමන්ම එක රාත්‍රියකට 3 විටක් බය වෙලා නැගිටිනවා. මේක තමයි පින්වත්නි කර්මයේ ස්වභාවය. හරි පුදුමයි. පුදුම දෙයක් පින්වත්නි මේක. බලන්න මේ බුදු කෙනෙක් නොසිටින්න මේ දේවල් අවබෝධ කරගන්න මේ ලෝකෙ කෙනෙක් නැහැ පින්වත්නි. හරි ආශ්චර්යයි. බුදුරජාණන් එක පැත්තකින් අසුර ලෝකයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේට මේ අවබෝධය. අනිත් පැත්තෙන් තව්තිසා ලෝකයේ පිළිබඳ සක්දෙවිඳු පිළිබඳ ඒ සත්පුරුෂ වූ සක්දෙවිඳු පිළිබඳ තියෙන අවබෝධය පින්වත්නි. හරි ආශ්චර්යයි. දැන් මේවා දේශනා විදියට පින්වත්නි පෙළ ගැහිලා රහතන් වහන්සේලා පෙළ ගස්සන්න උනන්දු වෙලා තියෙනවා. කුමක් නිසාද? මේ ගති ස්වභාවයන් අපි තේරුම් ගන්න. අපි එච්චර නොහිතා සමහර විට මේ වගේ ගති ස්වභාවයන් තුල ඉන්නවා. සත්පුරුෂ ගති අපෙන් ගිලිහිලා සමහරට මේ කියන අසත්පුරුෂ ගති වල අපි දන්නේම නැතුව අපි ඉන්නවා. අයහපත් ගති වල වෙලි ඉන්නවා. අපි දන්නේ හිත මැරෙයිද කියන්න. ඊළඟ මොහොත මැරෙයිද කියන්න අපි දන්නේ. මැරෙද්දි මේ ගති වලින් ගති වලට නම් අපි ආද්‍ය හිත ඇබ්බැහි වෙලා තියෙන්නේ. අපි කොයි ලෝකයකට අරගෙන යයිද? මේ දැඩි ගති පින්වත්නි. වංචනික ගති. ඊළඟට ද්වේෂයේ කෝපයේ මිශ්‍ර වෙච්ච ගති, පලිගන්න ගති, දඬුවම් දෙන ගති. දලිද්ද කියලා සූත්‍රයක් තියෙන පින්වත්නි. බුදුරජාණන් වහන්සේ දවස්වල වැඩ සිටි රජගහ නුවර ලේරුන්ගේ අබේ භූමි වේළුවනාරාමේ. එදා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා දේශනා කළා පින්වත් මහන්නේ මේක ඉස්සර සිදුවෙච්ච දෙයක්. ඒ කාලේ මේ රජගහ නුවර බොහෝම දුප්පත් මිනිස්සෙක් හිටියා. ඔහු කාගේ තනුකම්පාවට ලක් වුණා. ඔහු අසරණ මිනිස්සෙක්. නමුත් ඔහු තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනය ගැන ශ්‍රද්ධාව ඇති කරගත්තා. සිල්වත් වුණා, ධර්ම ඥානය ඇති කරගත්තා, දන් දුන්නා, ප්‍රඥාව ඇති කරගත්තා. කියන සද්ධා සීල සුත්‍යාග ප්‍රඥා දියුණු කළා. ඉතින් ඔහු තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනය ගැන මේ ශ්‍රද්ධාව උපදවගෙන සීලවන්ත වෙලා සුතේ ත්‍යාගී ප්‍රඥාව දියුණු කරගෙන කය බිඳී මරණින් මත්තේ තව්තිසා දෙවියන් අතර ඉපදුනා කියන ඕන්න බලන්න තව්තිසා දෙවියන් අතරට යන ප්‍රතිපදාවක් එතකොට. ඔහු සැප සම්පත් වලින් රූප සෝභාවෙන් අනිත් සියලු දෙවිවරු ඉක්මවා බබලනවා කියන. මොන ශ්‍රද්ධාවේ තියෙන ආශ්චර්ය පින්වත්නි. සුතේ ත්‍යාගී ප්‍රඥාවේ තියෙන ආශ්චර්ය. ඊතර පින්වත් මහණනි තව්තිසා දෙවියෝ නිඳා කරන්න ගත්ත කියන, දොස් කියන්න ගත්ත කියන, අවමන් කරන්න ගත්ත බවත් මේක හරි වැඩක් නෙමෙයි. බවත් මේක අద్භූතයි නෙමෙයි. මේ දිව්‍ය පුත්‍රයා
කලින් මනුස්ස ලෝකේ ඉන්නකොට මහා දුප්පතෙක්. අනුකම්පාව ලැබිය යුතු කෙනෙක් මහා අසරණේ. ਉਹ එතනින් මැරිලා මේ තව්තිසා දෙවියන් අතර ඉපදුනා. දැන් අනිත් සියලු දෙවියන් ඉක්මවා රූප ස්වභාවයෙන් යට කරගෙන ඉන්නවා, සැප සම්පත් වලින් යට කරගෙන ඉන්නවා නෙව කියලා. සක්‍ර දේවේන්ද්‍රයා හරි ආශ්චර්යයි මේක දැකලා. තව්තිසා දෙවියන් අමතලා කියනවා, පින්වත්නි ඔබ මේ දිව්‍ය පුත්‍රයට ඔහොම නිඳා කරන්න එපා. මේ දිව්‍ය පුත්‍රය කලින් මනුස්ස ජීවිතේ ඉන්නකොට තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනය ගැන ශ්‍රද්ධාව ඇති කරගෙන සීලවන්ත වෙලා සුතය ත්‍යාගය ප්‍රඥාව දියුණු කරගත්තා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් කය බිඳී මැරිලා දැන් තව්තිසා දෙවියන් අතර ඉපදුනා. ඒ ගුණය විසින්. ඔහු දැන් අනිත් දෙවියන්ට වඩා සැප සම්පතින් බලවත්, රූප ස්වභාවයෙන් බලවත්. බලන්න පින්වත් මේ බුද්ධ ශාසනයේ කාලෙදී උපදින දෙවිවරු මෙන්න මේ වගේ. අනිත් සියලු දෙවියන් ඉක්මවා යන ස්වභාවයෙන් යුක්තයි. ශ්‍රද්ධාවක අසිරිය. ශ්‍රද්ධාවෙන් රකින්න සිල්පදවල තියෙන අසිරිය. දහම් දැනුම දියුණු කරගන්න එකේ තියෙන ආශ්චර්යය. අත්තරින් පුරුදු වෙච්ච එකේ තියෙන ආශ්චර්යය. ප්‍රඥාව දියුණු කරගන්න එකේ තියෙන ආශ්චර්යය පින්වත්. ඉතින් පින්වත් මහණේ වේලා සක්‍ර දෙවිය තව්තිසාවේ දෙවියන් සතුටු කරමින් මේ ගාථා පැවසුවා කියනවා. යමෙක් තුල තථාගතයන් වහන්සේලා අචල ශ්‍රද්ධාව හොඳින් පිහිටලා තියෙනවා නම් සත්පුරුෂයන් විසින් ප්‍රශංසා කරන ආර්ය කාන්ත වූ යහපත් සීලයක් තියෙනවා නම් මාර්ගඵලලාභී සංඝයා කෙරෙහි ප්‍රසාදය තියෙනවා නම් ඔහුට ඍජුවම අවබෝධ ඥානයක් තියෙනවා නම් ඔහු ගැන තියෙන්නේ දිලුඳු නැති ඔහුට කියන්න තියෙන්නේ දිලුඳු නැති කෙනෙක් කියලායි. ඔහුට තියෙන්නේ හිස් ජීවිතයක් නෙමෙයි. ඒ නිසා බුද්ධිමත් කෙනෙක් නම් බුද්ධානුශාසනාව සිහි කරන්න ඕන. ධර්මයේ හැසිරෙන්න ඕන. ශ්‍රද්ධාව සීලේ පැහැදීම ධර්මාවබෝධය දියුණු කරගන්න ඕන කියලා සක්දෙවිඳු බණ කියනවා අනිත් දෙවිවරුන්ට. සසුන ගැන හිත පහදවන පින්වත්නි. හරි ආශ්චර්යයි. ඒ වගේම පින්වත් තව සුන්දර පුංචි දහම් කාරණාවක් තියෙනවා. දවසක් පින්වත්නි මේ බුදුරජාණන් දේශනා කළ පින්වත් මහණෙනි මේක ඉස්සර සිදුවෙච්ච දෙයක්. ඉතා අවලස්සන කුදු ගැහිච්ච එක්තරා යක්ෂයෙක් සක්‍ර දේවේන්ද්‍රයක දැන් ආසනෙ වාඩි වෙලා ඉන්නවා. ඒතර පින්වත් මහණෙනි තව්තිසා දෙවියෝ මේ ගැන මොකුත් දන්නේ නැහැ. නින්දා කරන්න පටන් ගත්තා, දොස් කියන්න පටන් ගත්තා, අවමන් කරන්න ගත්තා. බවත්නි මේක හරි ආශ්චර්යයි නේ. බවත්නි මේක හරි අద్భుතයි නේ. මේ අවලස්සන කුදු ගැහිච්ච යකෙක් මේ සක්‍ර දෙවියගේ ආසනෙ වාඩි වෙලා ඉන්නවනේ. පින්වත් මහණනි තව්තිසා දෙවිවරු යක්ෂයර නින්දා කරද්දි, දොස් කියද්දි, අවමන් කරද්දි ඉන්න අර යක්ෂයා ලස්සන වෙනවා. ඉතින් අපිට තේරෙනවා නින්දාවෙන් සතුටු වෙන ආහාරයක් කරගත් අමනුෂ්‍යය දැකුම් කළු වෙනවා. වඩා පැහැපත් වුණා. තව්තිසා දෙවිවරු එතකොට මොකද වුනේ? සක්‍ර දේවේන්ද්‍ර ළඟට ගිහිල්ලා මේ කාරණේ කිව්වා. නිදුකාන් මේ අවලස්සන යක්ෂයෙක් ආවා. අපි දොස් කියන්න ගන්නකොට මේක ලස්සන වෙන්න ගත්තා කියලා දැකුම් කළු වෙන්න ගත්තා කියලා. ඊට පස්සේ පින්වත්නි එහෙනම් ඔය යක්ෂයා ඒකාන්තයෙන් ක්‍රෝධය අනුභව කරනවා ඇති කිව්වා. අන්න. එහෙනම් එකිනෙකනාගේ ක්‍රෝධය අනුභව කරන අමනුෂ්‍යයෝ ඉන්නවා. මෙහිමත් ලෝකයක් පින්වත්නි. ඒතර පින්වත් මහණනි සක්‍ර දේවේන්ද්‍රයේ ක්‍රෝධය අනුභව කරන යක්ෂයා ළඟට ගියා. සමහරට ඔබේ ක්‍රෝධය අවුස්සන්නම පින්වත්නි සමහරට කට්ටිය එන්න පුළුවනි. සමහරව ඩ්‍රයිව් කර ඉන්නවා. ඔබේ හිතේ ක්‍රෝධය අවුස්සන සමහරලාට එක එක්කෙනා වාහන ඇවිල්ලා හරින් ගහනවා මෙහින් ගහනවා Tamanට යන්න දෙන්නේ වෙන්න පුළුවනි පින්වත්නි. ඒ වගේ Tamanගේ හිතේ ක්‍රෝධය අවුස්සන්න පුළුවන්. විවිධ දේවල් ඔස්සේ. යක්ෂයා ළඟට ගිහිල්ලා උතුරුසලුව ඒකාංශ කරගෙන හරි පුදුමයි පින්වත්නි සක්දෙවිඳු ඒකාංශ කර දකුණුව දන මඩල බිම නමාගෙන ඒ ක්‍රෝධය අනුභව කරන යක්ෂයට වැඳගෙන තුන්වරක් තමන්ගේ නම කො නිදුකානි මං සක්‍ර දේවේන්ද්‍රයා වෙමි. නිදුකානි මං සක්‍ර දේවේන්ද්‍රයා. දැන් සක්දේවි කියලා පින්වත්නි මේ හරි පුදුමයි. දැන් මේ සත්පුරුෂකමද. දැන් බලන්න පුංචි දෙයක් ඇති කරගත්තන් අපි නෙමෙයි යටත් වෙන්න කැමති. සක්දේවිඳු එහෙම නෑ පින්වත්නි.
බලන්න මේ හරි ආශ්චර්ය ගුණ සම්පත්තිය. පින්වත් මහණේ සක්‍ර දෙවියන් තවන්ගේ නම යක්ෂයාට කියන්නේ යම් ආකාරයෙන්ද ඒ ආකාරයෙන් මේ යක්ෂයාගේ ඊටම නැවත නැවත අවලස්සන වෙන්න පටන් ගත්තා කියන කුදු ගහිලා ගියා කියන. තව තවත් අවලස්සන වෙලා තව තවත් කුදු ගහිලා ගින් අන්තිමේදී නොපෙනී ගියා කියන. ඊතර පින්වත් මහණේ සක්‍ර දෙවියන් තමන්ගේ ආසනේ වාඩි වෙලා තවුතිසා දෙවියන් සතුටු කරමින් ඒ වෙලාවේ ගාථාවක් දේශනා කළා. මම ගැටුණු සිත් ඇති කෙනෙක් නොවේ. මාව ලේසියෙන් කෙනෙකුට කෝප ගන්නන්න බෑ. මම බොහෝ කලක් තිස්සේ කේන්ති ගන්නේ නැතිව ඉන්න කෙනෙක්. ඒ නිසා මා තුළ ක්‍රෝධය පිහිටන්නේ නෑ. බලන්න ක්‍රෝධය නැතුව ජයගත්ත හැටි. මට කේන්ති ගියත් දරුණු වචන මං කියන්නේ. ධාර්මික වචන විතරයි මං කියන්නේ. තමන්ට වන යහපත දැකලා මං තමන්ටමයි නිග්‍රහ කරගන්නේ කියලා සක්දෙවිඳු වදාලා පින්වත්නි. හරි ආශ්චර්යයි ශාස්ත්‍රුන් වහන්සේගේ මේ තවුතිසා දිව්‍ය ලෝකේ අසුර ලෝකේ මේ යක්ෂ ලෝකයන්ගේ මේ ස්වභාවය සාදු සාදු මේ භාග්‍යවත් තරහ සම්බුදුරජාණන් වහන්සේට පින්වත්නි. ඒ බුදුරජාණන් වහන්සේ උදාාර අවබෝධයෙන් নমස්කාර වේවා. ඉතින් මේ උදාාර අවබෝධය ගැන සිත පහදවාගෙන තමන්ගේ ජීවිතෙත් මේ තෙරුවන් සරණේ උදාාර ලාභය දියුණු කරගන්නට මේ රැස් කළ උදාාර පින එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද දින සම්බුදු සිත කසරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ එක්සත් රාජධානී පදිංචි පින්වත් දිලීප ප්‍රනාන්දු පින්වත් මහත්මයා, සෙව්වන්දී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා එක රාශී වෙලා ඉතින් මේ රැස්වන උදාාර පින ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා, සක් දෙවිඳුන්, ඒ වගේම සෙම්පති දෙවිවරු, විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට සතරවරන් රජදරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. සත්පුරුෂ සියලු දෙව් බඹුන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝ රත්නයට සලසා දෙත්වා දිව්‍යෝද තුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින පරම පූජනීය මේ ධම්මග විවර කළ දුණු ගුරු දේවයන් වහන්සේට මහා සංඝ රත්නයට, ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේ, ශ්‍රද්ධා මාධ්‍යාලයේ වෙනුවෙන් කැපවෙන මහා සංඝ රත්නයට, උපාසක දරුවන්ට අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය අද දවසේ ධර්ම දානයේ වෙනුවෙන් ඉදිරිපත් වුණේ පින්වත් සියලු දෙනා නමින් මේ පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින එක්සත් රාජධානී පදිංචි පින්වත් දිලීප ප්‍රනාන්දු පින්වත් මහත්මයා, සෙව්වන්දී වික්‍රමසිංහ පින්වත් මහත්මිය ඇතුළු ඒ වගේම නවෝත් සංකල්ප තිහසා අකිත්මී පින්බර දියණිය, යසදී අකිත්‍යා, සසාන්, ඒ වගේම අකීෂා, සයිනී යන දරුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම අසනීප තත්ත්වයෙන් පසුවන සෙල්ටන් වික්‍රමසිංහ පින්බර පියාණන්, යසදී අකිත්‍යා දියණිය, කම්ලී මලින්සා දියණිය, සුසිලා වික්‍රමසිංහ නැන්දාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. පුෂ්පා වික්‍රමසිංහ පින්බර මෑණියන්, මේරි මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට, අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි.
නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.